විහාරාධීශ්වර අතිගෞරවාස්පද පෙවල්ගම සුමේද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ වෙලාවේ අපි සූදානම් වෙන්නේ ලෝතර සද්ධර්මය මෙනෙහි කරන්න. පින්වත්නි අපි තේරුම් අරගන්නට ඕන නොමිලේ කාටවත් මිනිස්සෙක් වෙන්න බෑ. පුළුවන්ද? අපි අද මිනිස්සෙක් උනේ නිකන් මේ සසර ජීවිත ගත කරපු නිසා නෙමෙයි. අපි මිනිස්සෙක් වෙන්න අවශ්‍ය කුසල කර්ම සම්පූර්ණ කරගත්තු නිසායි මිනිස්සෙක් උනේ. ඒ මිනිස්සෙක් වෙන සම්පූර්ණ කරගත්තු කුසල කර්ම වඩා බලවත් වෙන්නේ අපි මේ ලැබූ ජීවිතේ නැවත නැවතත් කුසල් වැඩුවොත්. ඒක තේරුම් අරගන්න නම් අපිට පහසුයි මේ මිනිස්සෙක් විදියට වාසය කරන්න. අද ඉතින් මිනිස්සුયો ඉන්නවා නේද? මිනිස්සුયો හිටියට හැම අයම සැබෑ මිනිස්සු නෙමෙයි. ඒක ඔය ඇත්තන්ට ජීවත් වෙනකොට මේ අහන කියන දේවල් වලින් තේරුම් ගන්න පුළුවන්. පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් අපිට වදාළේ දුකෙන් මිදෙන්න. බුදු කෙනෙක් කවදාකවත් සංසාරේ ගත කිරීම ප්‍රශංසා කරන්නේ. සංසාරෙන් එතර වීම තමයි පින්වත්නි අගය කරන්නේ. එහෙනම් අපි මේ සියලු පුණ්‍ය කටයුතු වල යෙදෙන්නේ කුමන අරමුණකින්ද? අපිට ඉක්මනට මේ කරන පින්කම් වල බලයෙන් මේ කුසල් වැඩිීමේ බලයෙන් අපිට ඉක්මනට දුකෙන් නිදහස් වෙන්න පාර තැනේවා. ඒකයි ඔබේ අරමුණ වෙන්න ඕනේ. ඒ අරමුණ ඇති කරගෙන බණ අහන්න ඕනේ. දැන් ගොඩාක් පින්කම් සිදු වෙන කාලයක්. හැබැයි පින්වත්නි අපි ධර්ම ශ්‍රවණය කරන්න සුදුසුකම් ඕන. මොකද්ද සුදුසුකම? හොඳට කන් යොමාගෙන අහන්න ඕන. නැත්නම් ගොඩාක් අය බණහන වෙලාවට මොන වගේද? මෙමරි පුල්. එක එක දේවල් වලින් මනස පිරිලා මනස්ගාත පුරවගෙන වාඩි වෙනවා. වාඩි වුණාට පස්සේ මොකද්ද? ඒ ධර්මකාරණා මනසට ඇතුළු කර ගැනීමට තියෙන ශක්තිය හැකියාව නැති වෙනවා. බණහල ඉවර වෙනකොට ඊනෙන් කැවුම් කෑවා. කඳ මෙතන හිත තව තැනක. ඒ ලෙස නැතිව වීරිය ඇති කරගෙන උත්සාහය ඇති කරගෙන මේ දේශනා කරන ධර්ම කාරණා හොඳට ශ්‍රවණය කරන්න. පින්වත්නි මගේ මාතෘකාව අංගුත්තර නිකායේ පළවෙනි පොතේ ඒකක නිපාතේ මරණ සතිය ගැන වදාළ ධර්ම පාඨය. පින්වත්නි මම අද මරණ සතිය ගැන කතා කරන්නට හේතුවක් තියෙනවා. ඒ මොකක්ද මේ? අද උප්පන්න සහතිකේ ලියන වේගෙටම මොන සහතිකද ලියන්නේ?
මරණ සහතිකේ ලියවෙන කාලයක අපි ඉන්නේ. එහෙම නේද? ඔව්. උප්පන්න සහතිකේ ලියන දවසේම මරණ සහතිකේ ලියන්න වෙන වෙලාවල් කොච්චරද? ඉස්පිරිතාලවල වල තියෙනවද? අපිට මේ ලෝකෙ දිහා බලනකොට ඒක පේනවා. ඉස්පිරිතාල තියෙනවා වගේම මල්ශාලාත් තියෙනවා. ඉස්පිරිතාලෙට යන්නේ එක උවමනාවන් එක උවමනාවන් තියෙනවනේ. විවිධ රෝග විවිධ කාර්ය. මල්ශාලාවට යන්නේ එතනත් උවමනාවක් තියෙනවා. උප්පන්න සහතික තියෙනවා වගේම ඔය මරණ සහතිකත් ඔය ඇත්තන්ගේ කබඩ් වල අල්මාරි වල ඇති අම්මගේ මරණ සහතිකේ තාත්තගේ මරණ සහතිකේ දැන් පන්සල් වල තියෙනවා අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේලගේ මරණ සහතිකයයි මොනවා හරි දෙයකට උවමනා වුණොත් ඉදිරිපත් කරන්න. ඒතර අපි මේ වගේ තේරුම් ගන්නට යමක් තියෙනවා කුමක්ද? අපිට මේ ලෝකයේ තුල වාසය කරන්නට තියෙන ටික කාලයයි. ඒ කාලය තුල අපි ගත කරන ජීවන රටාවත් එක්ක තමයි අපි නිවනට ලං වෙනවද නිවනින් ඈත් වෙනවද කියලා තීරණය වෙන්නේ. අපි ගත කරන ජීවන රටාවේ. අන්නේ නිසා ඔබට ජීවිතේ යථාර්ථයේ හිතන්ටයි මේ ධර්ම කාරණා ටික මතු කරන්නේ. පින්වත්නි අපිට නිතර නැවත යමක් භාවිතා කළොත් ඒ භාවිතා කරන දෙයින් අපිට සැනසෙල්ලක් ලැබෙනව නම් ඒ ඉහළම කාරණාවක් තමයි මරණ සතිය කියන්නේ. ගොඩක් අය මේකට බයයි. දැන් ඔය ඇත්තෝ අද ගෙදර ගිහිල්ලා නිදා ගන්නවා. උදේ දොර අරිනකොට දොරේ ඉස්සරහ ගහලා තියෙනවා මේ ජීවත් වෙන ඒ අම්මා. ඒ අම්මගේ ළම ලියනොන්න අපි හිතමු කමලාවතී කියලා. කමලාවතී ඉන්නවද දන්නේ නැහැ. කමලාවතීට නිවන් සුව ලැබේවා දොර අරිනකොට ගහන. ඒතර අර අම්මට හිතෙන්නේ මම මැරිලා නැහැ මෙන්න මරන්න හදනවා. සමහර අයට හිතෙනව එහෙම. ඔය හෙට මැරෙවි. මොකද්ද කියන්නේ? මේ පිස්සු කතා කියන්න එපා. ඔය අසුබ කතා කියන්න එපා. කියන්නේ නැද්ද? ඇයි එහෙම කියන්නේ අපි? අපි මේ මරණයට මුහුණ දෙන්න ඒ අභියෝගය බාර ගන්න තියෙන නොහැකියාවක් මිනිස්යන්ට තියෙනවා. එන අපිට අවශ්‍යම අත්‍යවශ්‍යම හැකියාව විය යුත්තේ මරණයට මුහුණ දීමේ හැකියාවයි. ඒක නැත්තම් මිනිස්සෙක් වෙලා ජීවත් වෙලා ඇති ඵලෙ මොකද්ද? අන්නේ නිසා මරණයට මුහුණ දෙන්න හැකියාව ඇති කර ගැනීම පිණිසයි මේ සියලු පුණ්‍ය කාර්යයන් අපි උපකාර කර ගන්න ඕනේ. අංගුත්තර නිකායේම 4 වෙනි පොතේ චක්ක නිපාතේ මරණ සති සූත්‍රය ගැන හොඳට විමසන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා කීප නමක් වැඩ ඉන්න තැනකට වඩිනවා. බුදුරජාණන් වහන්සේ වැඩම කරන්න කලින් මේ භික්ෂුන් වහන්සේලා 5 නම එකතු වෙලා කතාවක යෙදිලා හිටියේ. භාග්‍යතුන් වහන්සේ විමසනව ඇවිල්ලා ආයස්මතුන් වහන්සේ මහණෙනි මම වැඩම කරන්න කලින් මොනවද කතා කරමින් හිටියේ?
දැන් අපි කවුරු හරි එනකොට කතා කර කර ඉන්නකොට කියනවද මේ ඔය එන්න කලින් කතා කරේ මෙන්න මේවා කියනවද අපි? නෑ නෑ ඔන්න අරයයි එනෝ ස්ටොප් නතර කරන්න කියනවා. එහෙමනේ අපේ රටාවන් වල හැටි. හැබැයි බුදුරජාණන් වහන්සේ වඩිනකොට උන්වහන්සේලා නියඩයි. හැබැයි භාග්‍යවතුන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි ඔබ වහන්සේ වැඩම කරන්න කලින් අපි කතා කරගෙන හිටියේ කතා කරමින් හිටියේ මරණ සතිය ගැන. භාග්‍යවතුන් වහන්සේ අහනවා එක එක ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙම කොහොමද ඔබ හිතන්නේ? ඔන්න එක ස්වාමීන් වහන්සේ නමක් උත්තර දෙනවා මේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මරණ සතිය ගැන මම පුරුදු කරන්නේ එක් දිනක් තුල මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. දිනක් ඇතුළත මගේ පණ යන්න පුළුවන්. මගේ මරණය සිදු වෙන්න පුළුවන්. එනිසා මම කුමක්ද කරන්නේ? ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. කෙලස් තවන වීරියෙන් හොඳ සිහියෙන් නුවණින් වාසය කරනවා. මේ ලෝකෙට ඇලෙන්නෙත් ගැටෙන්නෙත් බැඳෙන්නෙත් නැතුව. ඔන්න බලන්න. දවසක් ඇතුළත මේක වෙන්න පුළුවන් නේ. වෙන්න බැරිද මේ? අපි හිතනවා එක එක පද ගහ ඉන්න ඕනේ. එක එක විදියට එක එක සෙල්ලම් දාගෙන විවිධ විදියට ජීවන රටාවන් හදාගෙන කෙස් එක විදියට හදනවා, දත් ටික තව විදියකට හදනවා, ඇඟ තව විදියකට හදනවා, විවිධ විලාසිතා විචූරණ ඔක්කොම කර කර අපි ඉන්නේ මරණය පෙනිපෙනි කියලා අපි නුවණින් විමසන්නේ නැහැ. දවසක් ඇතුළත වෙන්න පුළුවන්. නිසා කෙලෙස් තවන වීරියෙන් සිහිනුවණින් යුක්තව වාසය කරනවා. ඔන්න පිළිතුර. අපිට මේ කාරණාව විමසන්න බැරිද අපේ ජීවිතේටත්? මගේ මරණය අද දවස් ඇතුළත වෙන්න පුළුවන් නිසා මගේ අභ්‍යන්තර වූ අඩුපාඩුකම් සකස් කරගෙන මානසික පිරිසිදු භව තුලම වාසය කරමින් මම මගේ යුතුයකම් මෛත්‍රී සහගතව කරුණා සහගතව සිදු කරමින් මගේ බෞද්ධ ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා වඩමින් මම වාසය කළ යුතුයි කියලා අපි අදිෂ්ඨානශීලී වෙන්න ඕන. ඊළඟ ස්වාමීන් වහන්සේගෙන් අහනවා. ඒ ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා භාග්‍යතුන් වහන්සේ වරුවක් ඇතුළත මගේ මරණය වෙන්න පුළුවන්. වරුවයි. අර ස්වාමීන් වහන්සේට වඩා මරණ සතිය වඩන වේගය වැඩි, ස්පීඩ් එක වැඩි, වේගවත් භාව වැඩි. වරුවයි. මේ වරුව ඇතුළත හුස්ම ටික යන්න පුළුවන්. දැන් මෙහෙම හිතනවද අද මිනිස්සු? මම ඉස්සරහට කියන්නම් ඇයි මෙහෙම හිතන්න බැරි වුනේ කියලා. බුද්ධ දේශනා තියෙනවා, ත්‍රිපිටකේ තියෙනවා, ධර්මය ඇහෙනවා. නමුත් හිතන්න විමසන්න තියෙන හැකියාව නෑ. වරුවයි. භාග්‍යවතුන් වහන්සේ වරුවක් ඇතුළත මැරෙන්න පුළුවන්, මරණය සිද්ධ වෙන්න පුළුවන්, අපවත් වෙන්න පුළුවන්. නිසා ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. කෙලස් තවන වීරියෙන් සිහියෙන් නුවණින් ඇලෙන්නේ නැතුව, බැඳෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව, මුලා වෙන්නේ නැතුව ඉන්න උපරිම උත්සාහ කරනවා. අනුත්තරේ ඇලීමයි ගැටීමයි බැඳීමයි ප්‍රශ්න හදලා දෙන්නේ. ජීවිතය අවුල් කරනවා. අපි අසරණ කරනවා.
අනාථ කරනවා. මේක නුවණින් තේරුම් ගන්න ඕන කරුණක්. අපිට හිතේ සැනසෙල්ලෙන් මැරෙන්න බෑ. ඇලීම තියෙනකොට, බැඳීම තියෙනකොට, ගැටීම තියෙනකොට, මුලාව තියෙනකොට බෑ. මරණාසන්න මොහොතේ ලොකු අසහනයක්, ආතතියක්, පීඩනයක් එනවා. මේ මානසික සුවේ නැත්තම් අත්හරින්න බැරි නම් අපි ප්‍රායෝගිකව මුහුණ දෙන ප්‍රශ්නයක්, තනිව මුහුණ දෙන්න ඕන එකක්. මේ ප්‍රශ්නය විසඳුම එහෙනම් කුමක්ද? කෙලෙස් දුරු කරන අදහසින් වීරියෙන් සිහිනුවණින් වාසය කරන එක. ඊළඟ ස්වාමීන් වහන්සේ ළඟට අහනවා. ආයසුතුන් වහන්සේ කොහොමද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එක වේලක් ආහාර ගන්න කාලය, එක වේලක් ආහාර ගන්න කාලය තරම්වත් මේ ජීවිතය ගැන විශ්වාසයක් තියන්න බෑ. මරණය සිදු වෙන්න පුළුවන් ඒ කාලය ඇතුළත. සිහිනුවණින් කෙලස් තවන වීරිය ඇතිව වාසය කරනවා. ඊළඟ ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ බත් පිඬු දෙකක් තුනක් ආහාරයට ගන්න කාලයවත් විශ්වාසනේ මරණය සිදු වෙන්න පුළුවන්. කෙලස් තවන වීරියෙන් සීනුවණින් ඉන්නවා. අවසාන ස්වාමීන් වහන්සේ දෙන පිළිතුර හරි පුදුමයි. භාග්‍යතුන් වහන්සේ මරණ සතිය වඩන්නේ හුස්ම අරගෙන පිට කරන වෙලාවත් මේ ජීවිතය ගැන විශ්වාස නැහැ. මරණය සිද්ධ වෙන්න පුළුවන්. එලෙස මරණ සතිය වඩනවා. භාග්‍යතුන් වහන්සේ ප්‍රශංසා කරන්නේ අර අන්තිම ස්වාමීන් වහන්සේලා දෙන්නගේ අප්‍රමාදී බව. එතන මේ බුද්ධ ශාසනය දිනන්නේ කවුද? අප්‍රමාදීව ධර්මයේ මෙනෙහි කරන ධර්මයේ හැසිරෙන කෙනා. ඇලීමෙන්, ගැටීමෙන්, මුලාවෙන් වෙන් වෙන කෙනා තමයි තමා දිනන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. ඔය විදියට භාග්‍යතුන් වහන්සේ මරණ සතිය වඩන්නේ අර ස්වාමින් වහන්සේලා වඩන විදිය විමසුවා. දැන් අපේ ජීවිතේට මේ ස්වාමින් වහන්සේලා 5 අදහස් අරගත්තොත් අපේ අඩුපාඩුකම් හදාගන්න බැරිද? අපි මේ ගත කරන අතුක්තිකර, අසහනකාරී, පීඩාකාරී බොළඳ ජීවන රටාවෙන් වෙන් වෙන්න බැරිද? පුළුවන්. ඒට අවශ්‍ය සිතන්න, විමසන්න, ඒ හැකියාව මතු කර ගැනීමමයි. ඒක මතු කරනවා නම් ඔබ වාසනාවන්ත මිනිස්සු බාටපත් වෙයි. පින්වත්නි, මරණ සතිය ගැන ජාතකට්ට කතාවේ තියෙනවා අපේ බෝධිසත්වයන් වහන්සේ ගොවියෙක් වෙලා ඉන්නවා. පුතත් එක්ක කුඹුරට යනවා. කුඹුරට යනකොට එක්කෙතේ වැඩ කරමින් ඉන්නකොට පුතාට ණයෙක් ගහලා එතනම මැරෙනවා. මැරුණට පස්සේ එතනින් යන හිතවත් මිනිස්සෙකුට කියනවා අපේ ගෙදරට කියන්න එක්කෙනෙකුට කෑම හදාගෙන සුදු ඇඳගෙන එන්න කියලා. කවුද කියන්නේ? අර බෝසත් අවදී ගත කරන ගොවි මහත්තයා. ගෙදරයි කලබල වුණේ නේ. සුදු ඇඳගෙන ආහාරත් අරගෙන
ආවා. ඇවිල්ලා අර තාත්තයි අම්මයි අර මරුණු තරුණ ළමයේගේ බිරිඳයි සහෝදරියයි වැඩ කරන මෙහෙකාරිය ඔක්කොම එකතු වෙලා මොකද කරන්න හදන්නේ? අර මලකඳ පුච්චන්න හදනවා. සක් දෙවිඳු මනුස්ස වේශයක් මවාගෙන ඇවිල්ලා අර තාත්තගෙන් අහනවා මොකද්ද මේ කරන්නේ තාත්තේ? තාත්ත කියනවා මේ මගේ පුතා නයෙක් දෂ්ට කරලා මැරුණ පුතාගේ මලකඳ පුච්චන්න හදන්නේ. සක් දෙවිඳු අහනවා ඇයි තාත්තේ නෝඩා ඉන්නේ වැළපෙන්නේ නැතුව ඔහම ඉන්නේ? මේ පුතා අකීකරු කෙනෙක්ද දඩබ්බර කෙනෙක්ද? තාත්ත දෙන පිළිතුර මොකද්ද? සර්පෙක් හැවක් දාලා යන්න වගේ මගේ පුතා මේ කය අත්තරලා යන්න ගියා. එහෙම ඒ තාත්තට කියන්න හැකියාව කොහෙන්ද ආවේ? මරණ සතිය පුරුදු කර නිසායි. අම්ම ළඟට හැරෙනවා. අම්මගෙන් අහනවා ඇයි අම්මේ මේ පුතා නැති වෙලා මේ පුච්චන්න හදන වෙලාවේ කිසිම ශෝකයක් කනගාටුවක් කම්පාවක් නැතුව ඉන්නේ? අම්ම දෙන පිළිතුර මොකද්ද? මගේ පුතාට ආරාධනා කළෙත් නෑ මං එන්න කියලා මගේ කුසට. මගේ පුතාට මැරෙන්න කියලා මං ආරාධනා කළෙත් නෑ යන්නේ කියලා කිව්වේ. බලන්න ධර්මානුකූල පදනම. තමන්ගේ බිරිඳ දෙසට හැරෙනවා. සක් දෙවිඳුන්. ඇයි මේ නෝඩා ශෝක නොකර වැළපෙන්නේ නැතු ඉන්නේ? බිරිඳ දෙන උත්තරයක් යම් කිසි කෙනෙක් ඉරයි හඳයි ඉල්ලලා කෑ ගහනවා වැළපෙනවා දුක් වෙනවා කාටවත් ඉරයි හඳයි ගලවලා ගෙනත් දෙන්න පුළුවන්ද? ඒ වගේ මගේ ස්වාමි පුරුෂයා ගැන හිතලා මං ඇඬුවට දුක් වුණාට වැළපුණාට මට නැවත ස්වාමි පුරුෂයෙන්නේ නැහැ කියලා මං දන්නවා. මරණ සතිය සීනුවන. ඔය විදිහට අර ඔක්කොම gedara අය මරණ සතියෙන් වාසය කළේගේ ප්‍රතිඵලයි එවැනි කරදරයක් බාධකයක් ආවම හැකියාව ශක්තියෙන් ඕන. ඒතර අපි තේරුම් ගන්නට ඕන මරණ සතිය පිහිටන්නේ මොන වගේ චරිතවලද? අප්‍රමාදී චරිතවල. ඊළඟ එක තමයි මරණ සතිය තුලින් ලැබෙන ප්‍රතිලාභ හිතන කෙනා. දැන් ඔය ඇත්තෝ සනිදා වාසනාව ගන්නයි යන්නේ. ඔය කියනවා 1 කෝටි දසලක්ෂයයි අද හම්බෙනවා හෙට හම්බෙනවා දිනා ගන්න එන්න කියනකොට ගිහිල්ලා ගන්න. ප්‍රතිලාභ ඒක ලැබෙන ලාභ ගැන හිතලයි අපි ලොතරැයි ගන්නෙ. තව මොනවා හරි අරගන්නෙත් එහෙමයි. අන්න ඒ වගේ මරණ සතිය ප්‍රතිලාභ අපි දැනගන්න ඕනේ. දැනගන්න ඕනේ. ප්‍රතිලාභ දන්නවනම් මරණ සතිය වඩන්නත් කැමතියි. පින්වත්නි ඇත්තටම මරණ සතිය වැඩුවොත් ඔය අර මරණ සති සූත්‍රයේ අර ස්වාමින් වහන්සේලා මරණ සතිය ගැන හිතන විදියට කළොත් අපිට ලැබෙන ලාභ මොනවයි? ඉක්මනට සංවර මිනිස්සෙක් වෙන්න පුළුවන්. ඉක්මනට ඔය තියෙන අසංවර ගති ඔක්කොම නැති වෙලා යනවා. හරියට මරණ සතිය වඩනවා නම් මනුස්සයන් තුල කුහක ගති, දුෂ්ට ගති, කපටි ගති, ඉරිසියා ගති මේ සියල්ල තියෙන්නේ. තියාගන්න නෑ ඇයි? හුස්ම අරගෙන පිට කරන වෙලාවත් ජීවිතය ගැන විශ්වාසයක් නෑ. එහෙම දන්න කෙනා කුහක වෙයිද? එහෙම නුවණින් තේරුම් අරගෙන ගන්න කෙනා දුෂ්ට කෙනෙක් වෙයිද?
එහෙම හිතන කෙනා කපටියෙක් වෙයිද? වෙන්නේ නෑ කවදාක. අරක ප්‍රතිලාභ ගැන හිතනවා. මරණ සතිය වැඩුවොත් පින්වත්නි හොඳට ලැජ්ජ බය ඇති වෙනවා. කියන්න ඕනේ නේ. පව පින ගැන ලොකු විශ්වාසයක් ඇති කරගෙන ලැජ්ජාව බය හොඳට පිහිටනවා. හොඳට පිහිටනවා. ඒක ඇති කර ගන්න පුළුවන් වෙනවා. ලාභ. ඊට පස්සේ පින්වත්නි මොකද්ද? මේ අල්ලගෙන බදාගෙන රැස් කරගෙනනේ ඉන්න ස්වභාවයේ මිනිස්සු ළඟ වැඩි. ඒ ගතිය නැති වෙනවා. අද ගොඩාක් ස්වභාවය තමයි අත්තරින්න බෑ. අත්තරින්නට තියෙන හැකියාව උදා වෙනවා මරණ සතිය වඩනවා නම්. අත්තරින්න මරණ සතිය වඩන්න පුළුවන්. ඊට පස්සේදී මරණේ වේදනාව දරන්න පුළුවන්. එයාට මරණ සතිය වැඩුවොත් සතර අපාය යන්නේ නැහැ. මරණ සතියෙන් හිටියොත් අපාය යන්නේ නැහැ කවදාකවත්. ඒ තරම් ප්‍රබලයි මරණ සතිය නැමැති කුසල් සිත. මරණ සතිය නැමැති කුසල් සිත ප්‍රබල සිතක්. ඒ කුසල් සිත මරණාසන්න මොහොතේ ප්‍රකට වුණොත් කිසිම වෙලාවක තිරිසන් ලෝක, പ്രേත ලෝක, අසුර ලෝක අපාය යන්නේ නැහැ. අපාය යන්නේ නැහැ. ඊළඟට පින්වත්නි අපිට මේ ලෝකේ ඉපදෙන මැරෙන ස්වභාවයන් පිළිබඳව ලෝකේ කරන්නේ කම්පා වෙන එක. අනේ හොරු අරන් ගියා වගේ හීනකින්වත් හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා. කියන්නේ නැද්ද වැත්තෝ? අපිට මෙහෙම වෙයි කියලා අපි කවදාකවත් හිතුවේ නෑ. ඔයාගේ බොළඳ ආකල්ප නිට්ටාවටම සුව වෙනවා. ඒ වෙන්නේ ඒ ආකල්ප සිඳලා බිඳලා යථා භූතම් පජානාති යථා ස්වභාවයෙන්ම ජීවත් වෙන්න පරිසරය හදලා දෙනවා අපිට. කැමති නැද්ද මේ ලාභ ලබන්න? මේ ලාභත් එක්ක ජීවත් වෙන්න කැමති නැද්ද? කැමති නම් මේ පුරුදු කරන්න, ප්‍රකට කරන්න, භාවිත කරන්න. මේ ලාභ. ඉතින් ලාභ ලැබෙනකොට ලාභ සොයාගෙන යන අයනේ මිනිස්සු අද ගොඩක්. භෞතික ලාභ. වේ ආධ්‍යාත්මික ලාභ ඊට වඩා වටිනවා. දැන් මේ ලාභ ටික අපිට ලැබුණොත් අනේ මනුස්ස ජීවිතේ අපි කොයිතරම් වටින මිනිස්සෙක් වෙලා ඉවරද? වටින මිනිස්සෙක්. ඇත්තටම මේ ලාභ ටික අපිට ලබා ගන්නට තිබිච්ච මානසික ස්වභාවයන් නැති වෙන්නේ මේ ටික වසන පිළිකා මතු වෙමින් තියෙනවා. මොනෝද පිළිකා? මරණ සතිය වඩන්න තියෙන පරිසරය අපි අහිමි කරගෙන යන්නේ. කොයිද අහිමි කරගෙන තියෙන්නේ? ගෙදර, සමාජයේ, මළගෙවල් වල හැම තැනකදීම මේ මරණ සතිය භාවිත කරන තියෙන පරිසරය විකෘති කරලා ඒ විකෘති උනේ අපි හිතනවා මේ ලෝකෙ සුන්දරත්වය කියන්නේ
බාහිර අලංකාරයයි කියලා. බාහිර සැරසිල්ලයි කියලා. බාහිර විසිතුරු බවයි කියලා අපි හිතනවා. ඒ හිතන හින්දා අපිට බැරි වුණා මරණ සතිය වඩන මානසිකත්වය හදාගන්න. අන්න ඒ නිසා ඔබම නුවණින් හිතන්න එදා මලකඳක් දිහා බලන්නට හුරු වෙච්ච විදියයි අද මලගයක් මලකඳක් දිහා බලන විදිය අතර ලොකු වෙනසක් තියෙනවනේ. එදා මලකඳ රිදි කෑල්ල කොතල ගිහින් දෑවට පස්සේ ඒ මලකඳ දිහා බැලුවේ ඇස් දෙකෙන් නෙමෙයි. කොහොමද බැලුවේ? නුවණින් විමසුවා. නුවණින් විමසුවා මලකඳේ ස්වභාවය. නුවණින් විමසනකොට තමන්ටම දැනුණා තමන්ගේ කයටත් ශරීරයටත් මේ දේ නේද වෙන්නේ. පළවෙනි දවස, දෙවෙනි දවස මලකඳේ, තුන්වෙනි දවස, හතරවෙනි දවස, පස්වෙනි දවස ඔය විදියට මලකඳට වෙන ඇත්ත ඇති සැටියෙන් නුවණින් තේරුම් ගත්ත නිසා සංවරකම තිබුණනේ. ලැජ්ජ බය තිබුණනේ. ආසාවන් පස්සේ ගියේ නෑනේ. තමන්ම පාලනය වුණා මලකඳ නුවණින් බලලා. ඒක තමයි එදා සිද්ධ වුණේ. මරණ සති භාවනාව මලකඳ තුලින් විමසුවා. එම විමසනකොට සීල සමාධි ප්‍රඥා වැඩුණා, මගඵල ලැබුණා. මරණ සතිය වඩලා මාර්ගඵල ලැබුවා භික්ෂුන් වහන්සේලා. අමු සොහොනේ වාඩි වෙලා දින ගණන්, සති ගණන්, මාස ගණන් භාවනා කළා. මලකඳට බය වුණේ නේ. භූතය ගහනවා, සුදු ඇඳගෙන එනවා, බෙල්ල මිරිකන්න හදනවා. ඒ මොනවත් ප්‍රශ්න තිබුණේ නැහැ. මරණ සතියේ සියලු අභියෝගෙට උත්තරයයි. හොඳට මරණ සතිය වැඩුවා. ඒතර අද මේ ක්‍රමවේදය නේ. අද ක්‍රමවේදය මොකද්ද? මරණ සතිය මරණය පිළිබඳ හිතන්න තියෙන වටපිටා වහනවා, මලගෙදරත් වහනවා, මුළු සමාජ පරිසරය තුල සිද්ධ වෙන සියලු දේයින් එක වහනවා. වහන්නේ කොහොමද? ඔන්න බලන්න වහනේදී. ඔබ හිතන්න මලගෙදරකට යනකොට ඔබ ඉස්සරලාම දකින්නේ මොනවද? මොනවද? ඔව් සුදු කොඩි දකින්න. හීනෙනුත් සමහරු දකිනවා. හීනෙන් දැක්කම ඉතින් ගොඩක් බයයි. හැබැයි මරණ සතිය වඩන කෙනාට හීනෙන් කහ කොඩි දැක්කත් සුදු කොඩි දැක්කත් එයා ඉතින් කම්පා වෙන්නේ. දන්නෝ භාග්‍යතුන් වහන්සේ වදාලා මේ ස්ථිරයි වෙනවා කියලා. ඊට පස්සේ මොනවද තියෙන්නේ අම්මේ? පින්වත්නි, බැනර් පෝස්ටර් වල තියෙනවා අනිච්චාවත සංඛාරා, වය ධම්මා සංඛාරා, මරණං තම්හි ජීවිතං. ඊට පස්සේ මහජන බැංකු ප්‍රධානිය ඇතුළු කාර්ය මණ්ඩලයේ බලවත් සංවේගය, එදිරිවීර පවුලේ බලවත් සංවේගය, සුබ සාධක සමිතියේ සංවේගය. තව තියෙනවා මිනිසෙකු මල නිසයි දුක මරණයට නොවේ. එමත් ගහන්න. ඊට පස්සේ තව තියෙනවා සිරිපාලට නිවන් සුව ලැබේවා, කමලාවතීට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. එමත් ගහන්න.
තොරණේ මොනවයි තියෙන්නේ? මෑණියනි නිවන් සුව, පියාණෙනි නිවන් සුව. තව මතු මතු සංසාරේ ඔබ මගේම වේවා, යලි ඉපදේවා අපි අතරෙම. විවිධ දේවල් නිර්මාණය වෙනවා. මේ ඔක්කොම බලාගෙන ඇස් දෙකෙන් අපි මලකඳ පැත්තට යනවා. යන්නේ අර මම මුලින් මතක් කර විදියට ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියන මානසිකත්වයෙන්ද නෑ. ගිහිල්ලා මේ ඔක්කොම කියවලා බලලා මලකඳට ආචාර කරනවා. ආචාර කරලා වාඩි වෙනව පැත්තකින්. සමහර අය නම් අහනවා මොකක්ද අහන්නේ? රේලන් එකෙන්ද, තිලක රත්න එකෙන්ද, රීගල්ද? ඉමාන ඇත්තින්න. ඔන්න අපේ මරණ සතිය. ඊට පස්සේ වාඩි වෙලා මලකඳ පැත්තක ඊට පස්සේ එළි වෙනකන් රෑ වෙනකන් ගොම් පද ගහනවා. මලගෙදර ජීවිතය අනියතයි මරණය නියතයි කියන පදය අයින් කරලා මොකද්ද කන්න දෙනව නම් බොන්න දෙනව නම් වෙනකින් gediයද තව ඕන කියන්නේ ඒ පදේ ගහනවා. ඒ පදේ ගැහුව ගමන් අපිට ජීවිතය දිනන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපිට යා යුතු මඟ හදා ගන්න තියෙන අවස්ථාවට අපි පයින් ගන්නවා. නාමික බෞද්ධය කියන්නේ යන්නේ ඒකයි. බෞද්ධ නමට වඩා බෞද්ධ කමයි වටින්නේ. බෞද්ධ නමයි බෞද්ධ කමයි දෙකක්. බෞද්ධ නම ඕන කෙනෙක්ට දෙන්න පුළුවන්. හැබැයි බෞද්ධ කම ඇති කරගන්න ලේසි නෑ. ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිපැදලා ඇති කරගන්න ඕන කම. ඊට පස්සේ පින්වත්නි මලකඳ දිහා අපි බලලා විද සංකල්ප ගේනවා. මොකක්ද සංකල්ප? අම්මලගේ වැරද්ද, තාත්තලගේ වැරද්ද, තව ජීවත් කරගන්න තිබුණා. වෛද්‍යවරුන්ගේ වැරද්ද, අරයයිගේ වැරද්ද, මෙයයිගේ වැරද්ද කියලා දැන් මරණේ වෙලා ඉවරයි. අපිට ඇත්තටම මරණේ වෙලා ඉවර නම් අම්මගේ වැරද්ද, තාත්තගේ වැරද්ද, අරයගේ වැරද්ද, මෙයයිගේ වැරද්ද හෙන ගහන්න ඕන අපරාධේ මේවා කරා උත්තර අපිට ලැබෙයිද? එහෙම කියනකොට අපිට ඇති වෙන්නේ වෛර, ක්‍රෝධ, මාන, ඉරිසියා, පලිගැනීම් විතරයිනේ. අපි ඒ ඔක්කොම පැත්තකින් තියලා අපිට මරණ සතිය වැඩුවනම් අපි කොච්චර සාර්ථකද? දැන් බලන්න ඔය ඇත්තම හිතලා කල්පනා කරලා ඇස් දෙකෙන් මලකඳන් දකින්න කිසි කෙනෙක්ට ජීවිතේ දිනන්න බෑ. කවදාකවත් මේ ඇස් දෙකෙන් බලන්න ඕන දෙයක් නෙවෙයි මලකඳ කියන්නේ. මරණ සතිය ඇස් දෙකෙන් බලලා විතරක් බෑ. නුවණින් බැලීමයි මරණ සතිය කියන්නේ. ඒක හොඳට තේරෙනවනේ. එහෙනම් නුවණින් බැලුවනම් මල් ශාලාවේ මිනි කපන එම්බාම් කරන අය මෙලහකට කොච්චර සුපිරි මිනිස්සු වෙන්න ඕනද? මොනතරම් අනිත්‍ය ගැන හිතන, අසුභය ගැන හිතන, මරණය ගැන හිතන අය බවට පත් වෙන්න ඕනද?
ඒ අය මොන වගේද? ඒ ඇත්තෝ ඉතින් ඔක්කොම ගොඩක් අය නැටුම් තෙල් සරණං ගච්ඡාමි. ඒ ගොඩක් අය මරණයක් එම්බාම් කරන්නේ වැඩ කරන්න බෝතලයක් අනිවාර්යයි. ඒ ඇයි නුවණින් තමයි බුදුරජාණන් වහන්සේ මේ මරණය දිහා බලන්න මතක් කළේ. නුවණින් බැලුව හැම කෙනෙක්ම මලකඳ දිහා බලලා දින්න. නුවණින් නොබල දෑසින් දැක්ක අපි තවමත් සසර දිනලා නැහැ. සසර දිනලා නැහැ. පින්තුනි ඊළඟදී අපි කරන වැරද්ද තමයි මේ මලකඳ දින ගණන් තියාගන්න. ගොඩක් අය කියන්නේ මොකටද මේ? බුදුරජාණන් වහන්සේ කොතනකවත් මේ දෙතිස් කුණපේට නම ගෞරව නමස්කාර කරන්න කිව්වද? උන්වහන්සේ බුද්ධ දේශනාවේ මතක් කළා. කොහමද? ගණ්ඩ භූතෝ රෝග භූතෝ වන භූතෝ සමුස්සයෝ. මේක ලෙඩ ගොඩක්. ඒ විදිහට මෙනෙහි කරන්න කිව්වේ. අපිට මේ ජීවත් වෙනකොට මෙනෙහි කරන්න කියපු ටිකම ඇති. අපිට මරණය දිහා බලන්න. පිත්ත සමුට්ඨාන ආබාධා, සෙම්ම සමුට්ඨාන ආබාධා, වාත සමුට්ඨාන ආබාධා, කම්ම විපාකජ ආබාධා, චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, જીවහා රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, අංසා පිලකා බගන්දලා. අද ඉතින් ස්කෑන් කරලත් බෑ හොයන්න. සල්ලි විශේෂඥවරු ඉන්නෝ, කායික රෝග විශේෂඥවරු ඉන්නෝ. මේ කාටවත් බෑ සති ගණන්, අවුරුදු ගණන්, මාස ගණන් පරිේෂණ කරලත් බෑ. අසමත්. නුවණින් කළ පරිේෂණය තමයි සමත් ලෝකේ. දැන් මීට අවුරුදු 2600කට කලින් කළ පරිේෂණය තුල අද විශේෂඥයට හොයන්න බැරි රෝග ටික සොයාගත්තා. අද ටීවී ගත කරලා සොයන යථාර්ථය. ඉතින් අපිට මේ රෝගත් එක්ක උත්තරේ මොකද්ද? මොකක්ද මේ? පිළිකාවක් හැදුනම උත්තරේ මොකද්ද? මැරෙනවා. ඒව සියල්ල දැක ඇයි අපි මෙතරම් ඇලීම් බැඳීම් ගැටීම් වලින් අපි එහෙනම් ඇතුලෙන් මේ පරිවර්තනය වෙලා නැහැ. ඒතර මං අහනවා අම්මේ ඔබේ ආසාව, ඔබේ ගැටීම, ඔබේ මුලා වීම තියෙන්නේ බිත්තිවලද? මහපාරේද? ඇත්තටම මේ ප්‍රශ්න ගැටලු බාධක තියෙන බිත්තිවලද? ගොඩක් අය කියනවා පාරේ ප්‍රශ්න, ගමේ ප්‍රශ්න. කොයිද තියෙන්නේ ඇත්තටම? අපේ సంతානයක් තුලයි මේ දෝෂ සියල්ල තියෙන්නේ. සිතක් ඇතුලේ. මේ සිත ඇතුලේ තියෙන ප්‍රශ්නේ ඒ ඇතුළෙන්ම ප්‍රතිශක්තිය ඇති කරන් මොන දිනන් ඇතුළෙමයි මේ පවිත්‍ර භාවයේ තියෙන්න ඕනේ. ගොඩාක් අය මේ කිසි දෙයක් ගැන හිතන්නේ නැතුව ජීවත් වෙන එකයි අද කරන ලොකුම වැරැද්ද. අද කරන ලොකුම වැරැද්ද. අපි ඇත්ත වහමින්, ඇත්ත යට කරමින් ජීවත් වෙන්න හදන පිරිසක්. පින්වත්නි, ඔය ඇත්තම හිතලා බලන්න, කල්පනා කරලා බලන්න. අද මලකඳක් ගෙදරට ගේන විදිය දැක්කම දෙසරයක් මැරෙන්නේ හිතෙනවා. ඇයි? තයි දාලා, කෝඩ් දාලා ජීවත් වෙන කනුත් මේකක්. ජීවත් වුණාට
මැරුණටත් පස්සේ ජීවත් වෙලා ඉඳලා ඒත් මේකක්. ඔනද මූණ හදලා කිස්ස හදලා ටයි දාලා කෝඩ් දාලා අපි කොච්චර මුලා වෙලාද? අපි කොච්චර මුලාවකද ඉන්නේ? මේ මුලාවෙන් මිදෙන්නේ කවද්ද? මිදෙන්නේ යථාර්ථය දැක්ක දවසට. අපිට හොඳ උදාහරණ රේණුකානේ චන්දවිමල නායක හාමුදුරුවෝ. අන්න යථාර්ථය දැකලා උන්වහන්සේ නුවණින් යථාර්ථය අවබෝධ කළ සංඝ පීතෘවරයෙක්, සංඝ පිතෘන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ චරිත ආදර්ශයම දෙනවා. පූර්ව ආදර්ශය. මරණාසන්න මොහොත. ඒට මුහුණ දෙන හැටි. ඒ මලකඳ පිළිබඳ අනුගමනය කරන්න ඕන හැටි. ඒ තමයි මරණය අවබෝධ කළ අයගේ ස්වභාවය. එහෙම නැති අයගේ ස්වභාවය හැම විටම තියෙන්නේ පුහු ආටෝප එකයි. පුහු ආටෝප එකයි. ඒතර අපිට ලොකු ප්‍රශ්නේ තමයි මේ තරම් බණහද්දී අද ශ්‍රද්ධා රූපවාහිනිය තියෙනවා, බෞද්ධ නාලිකාව තියෙනවා. කොච්චර මේ ධර්ම සංනිවේදනයක් ලෝකෙ ව්‍යාප්ත වෙලාද? අන්තර්ජාලය, Facebook එක හරහා දැඩිසේ ධර්මයේ සංනිවේදනය වෙලා තියෙනවා. ඒත් මිනිසුන්ගේ ආසාවන් අඩු වෙනවද? ආසාවන් අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. ආසාවන් අඩු වෙනවා වැඩි වෙනවා. ඒතර මං අහනවා ආසාව තියෙන ගොඩක් ඇත්තෝ ආසාව තියෙන ඉන්ටර්නෙට් එකේද? ආසාවන් තියෙන්නේ Facebook එකේද? ආසාවන් තියෙන්නේ මේ පැසන් බක් එකේද? ආසාවන් තියෙන කොටුවේ කඩේද? දැන් ගොඩාක් අය අවුරුදු කාලෙට බැලුවම, උත්සව කාලෙට බැලුවම ඒ කඩවල වල පොලිම දැක්කම එක එක පරිසරයේ ගොඩනගෙන කඩසාප්පු දිහා දැක්කම ඒ නිෂ්පාදනය වෙන්නේ ඇයි? ඇයි මේ නිෂ්පාදනය වෙන්නේ? අපේ ආසාවේ ඉල්ලුමට සැපෙවුම නේද? එහෙනම් කඩවල් හැදෙන්නේ, අලුතෙන් රෙදි නිෂ්පාදනය වෙන්නේ, අලුතින් විලාසිතා එන්නේ කාගේ වමනාවද? කාගේ අවස්ථාවද? අපේ ආසාවේ අවශ්‍යතාවය. ඒකනේ අද ෆෝන් එක උනත් බලන්න. ඉස්සරලා ගැඩල් භාගයක් වගේ එකක්. බලන්න ක්‍රමිකව අද මොනතරම් දුරට ගියාද? මේ දුරට මේ නිෂ්පාදනය එන්න පරිවර්තනය වුණේ කවුද? මනුස්ස సంతානය. ඇයි පරිවර්තනය වුණේ? අසීමිත ආසාවන් එක්ක ගොඩ නැගිච්ච නිසා. ඒ ආසාවන් අපි වැළඳගෙන තියෙන්නේ. ෆෝන් එක අපේ ළඟට එනවද අපි ෆෝන් එක ළඟට යනවද? ලැප්ටොප් එක අපේ ළඟට එනවද අපි ලැප්ටොප් එක ළඟට යනවද? කොටුවේ කඩේ අපේ ළඟට එනවද අපි කොටුවේ කඩේට යනවද? පැසන් බක් එක අපේ ළඟට එනවද අපි යනවද? එහෙනම් ප්‍රශ්නේ කාගේ ළඟද? අපේ ළඟ. එහෙනම් ඒක ඒ ප්‍රශ්නෙන් මිදෙන්න අපි තුල ඇති කරගත යුතු ප්‍රතිපදාවමයි වමනා කරන්නේ. ප්‍රතිපදාව. අනේ ප්‍රතිපදාවනේ. අර භික්ෂුන් වහන්සේලාට තිබුණේ ප්‍රතිපදාව. ඒ ස්වාමීන් වහන්සේ අර මම මතක් කර අර බෝසත් පවුලේ තිබුණේ ප්‍රතිපදාව. එහෙනම් අපිට ප්‍රතිපදාවක් නැහැ ජීවිතේ දිනන්න. ඒ ප්‍රතිපදාවක් නැති අපි ඕනම ආසාවකට මොකද්ද? ඕනම මොහොතක ගොදුරු වෙනවා. ඕනම මොහොතක ගොදුරු වෙනවා.
ඒ ගොදුරු වෙලා අපිට ඉතුරු වෙන්නේ මොකක්ද අන්තිමේදී? මොකද්ද? මොකක්ද ඉතුරු වෙන්නේ? ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස. දැන් ඇත්තටම නුවණින් විමසලා බැලුවොත් මරණ සතියෙන් වාසය නොකිරීම නිසා අපිට ලැබුණේ මේ අසීමිත ආසාවන් එක ජීවත් වීම නිසාම මොන කරුණ පහද? ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස. ඔය පහ එක තමයි අම්මේ අවබෝධයක් නැති සියල්ලෝම ජීවත් වෙන්නේ. අවබෝධයක් නැති සියල්ලෝ. ඒ නිසා අවබෝධය ඇති කරගෙන මේ අභියෝගයට මුහුණ දෙන්න ඕනේ. මේ අභියෝගයට මුහුණ දෙන්න ඕනේ. සමතක තියාගන්න. අපි කොච්චර දේවල් වෙනස් කරන්න හැදුවත් අපි ආකල්පමය වශයෙන් සැබෑ ලෙස බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් අරගෙන ත්‍රිපිටකයේ තේරුම් අරගෙන අපේ වෙනස් වීමක් ඇති නොවුනොත් කවදාකවත් මේ රට ධර්මදීපයක් බට ආපහුපත් වෙන්නේ නැහැ. කවදාකවත් මේ රටේ අභියෝග අපිට දිනන්න බෑ. අභියෝග දිනන්න බෑ. දැන් ගොඩාක් අද රටේ ස්වභාවය අභියෝග වලට මොකද්ද කරන්නේ? මොකද්ද කරන්නේ අම්මේ? අල්ලපු ගෙදරයි ළඟ තියෙන අනිත් ගෙදර අතර ප්‍රශ්නයක් ඇති වුණොත් දෙගොල්ලෝ මොකද්ද කරන්නේ? ආගිව්. අභියෝගයට අද උත්තර දෙන්නේ කොහොමද? අභියෝගකින්. එහෙමනේ. ඇත්තටම අභියෝගයට උත්තරේ මොකද්ද? මොකද්ද උත්තරේ? උත්තරයක් තියෙයිද? අභියෝගයට තියෙන උත්තරේ මොකද්ද? අභියෝගයට එකම උත්තරයයි තියෙන්නේ. අභියෝගයට එකම උත්තරය ආදර්ශයයි. බුදු කෙනෙක් ලෝකෙ දේවදත්තට අභියෝග කළාද? බෝධිසත්වවදී කිසි දෙයකට අභියෝග කරලා හැම දෙයකටම උත්තර දීලා තියෙන්නේ කොමකින්ද? ආදර්ශයෙන්. රැස් කරගන්න ලෝකෙට උත්තරය අත්තරීමෙන් දුන්නා. වෛර කරන ලෝකෙට උත්තරය අවෛරයෙන් දුන්නා. බොරු කියන ලෝකෙට උත්තරය බොරු නොකීමෙන් දුන්නා. දුස්සීල ලෝකෙට උත්තරය සිල්වත් වෙලා දුන්නා. එහෙනම් අපි දෙන්න ඕන උත්තර මොනවද? අසංවර ලෝකෙට සංවර වෙලා දෙන්න උත්තරේ. අසංවර ලෝකෙට සංවර වෙන්න. එතකොට ඔබටම උත්තරය ලැබෙනවා. ඔබ අන් අය අසංවර වූ විට ඔබ අසංවර වුණොත් ඔබට මරණය දිනන්න බෑ. අන්නේ නිසා ඔබට තේරෙයි, ඔබට මට පෙනේ. වටපිටාව බැලුවම හරි ලස්සනයි. දැන් රටේ ලෝකෙ සියල්ල බලන්න පුළුවන්. ෆෝන් එක ගත්ත ඇමරිකාවේ හැටි, රුසියාවේ හැටි, එක එක ෆොටෝ දාලා පින්තූර දාලානේ දී ඈලිද ලස්සනයි. හැබැයි ඔබට ලස්සනට පෙනී හැම දෙයක්. නුවණින් බැලුවොත් අපිට ලැබෙන්නේ එකම පිළිතුරයි. මොකද්ද පිළිතුර? ඇස් දෙකෙන් බැලුවොත් ලස්සනයි, සුන්දරයි, හැඩ වැඩ සුබයි. නුවණින් විමසුවොත් ලැබෙන උත්තරේ මොකද්ද? එමෙක තියෙයිද? තියෙනවා. සියල්ල සාරයි, මිනිසා අසාරයි. මොකද්ද උත්තරේ? සියල්ල සාරයි, මිනිසා අසාරයි. උසාවි පොලිසි බන්ධනාගාරවල ප්‍රශ්න මිනිසා අසාරවත් වීමයි. මිනිසා සාරවත් වෙන්නේ මරණ සතිය වැඩි වීමයි. අංගුත්තර නිකායේ පාඨයම බලන්න. ඒක ධම්මෝ භික්ඛවේ භාවිතෝ. මහණෙනි, එකම ධර්මයක් භාවිත කළොත්
ඒකාන්ත නිබ්බිදාය. ඇත්තටම සංසාරෙට බය වෙලා කලකිරෙන විරාගාය රාගය නැති කරගන්න පුළුවන්. උපසමාය කෙලෙස් බර බිමින් තියන්න පුළුවන්. සංසිඳවන්න පුළුවන්. අභිඥාය සම්බෝධාය නිබ්බානාය සම්මත විශේෂ ඥානය චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ ඇති කරගන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. නිවන සාක්ෂාත් කරන්න පුළුවන්. ඒකම ධර්මය නම් මරණ සතියයි. මරණ සතිය වැඩුවොත් ඔබ සාරවත් මිනිසෙකු බවට පත් වෙයි. අසාරවත් මිනිසුන් අතරේ සාරවත් මිනිසෙකු වුණොත් එයයි බුදුරජාණන් වහන්සේට කරන සැබෑ ගෞරවය. එයයි රහතන් වහන්සේලට කරන සැබෑ ගෞරවය. ඒ ගෞරවය කරන සැබෑ බෞද්ධයෙක් බවට පත් වෙන්නට ඔබට මේ සද්ධර්ම දේශනාව උපකාරයක්ම වේවා.